අපි පළමුවෙන්ම පංචශීලය සමාදන් වී සිටිමු. සියලු දෙනාම নমස්කාරය කියන්න පන්සිල් ගැනීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ජපානයේ ෆුජි සුගත සෙනසුනේහි නිර්මාතෘ එහි විහාරාධීශ්වර ප්‍රධාන අනුශාසක රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ සහෝදර පූජනීය හුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන් වහන්සේගෙන් ඒ වගේම අපේ සේනාසනයේ වැඩ සිටින අපේ සහෝදර පූජනීය චන්දවිමල පඬිත හාමුදුරුවන් වහන්සේගෙන් ඒ වගේම අද ලේදම් දීමේ උතුම් පුණ්‍ය කටයුත්ත සඳහාම වැඩම කරන්නට යෙදුන මේ විජයවංශ ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි අද මේ උතුම් පින්කම් මාලාවක් උදෑසන ඉඳලා සිද්ධ කරගෙන එන්නේ විශාල පිරිසක් මේ වෙනකොටත් රුධිරය පරිත්‍යාග කරලා තිබෙනවා තව කෙනෙකුගේ ජීවිතය පවත්වාගෙන යන්නට උපකාරයක් කිරීම සඳහා තවමත් ඒ පින් කටයුත්ත සිද්ධ කෙරෙමින් තිබෙනවා මොකද විශාල පිරිසක් ඉන්න නිසා ඒ වගේම සෞඛ්‍ය නීති රීති රෙගුලාසි ආරක්ෂා කරගෙන මේ රටේ සෞඛ්‍ය අංශ සහභාගී වෙලා කටයුතු කරන නිසා තාමත් එය සිද්ධ වෙමින් තිබෙනවා. බොහෝ දෙනෙක් ඇවිල්ලා
ලේ දන් දීලා නික්මිලා ගියා. ඉතින් අපි තාම සතුටටපත් වෙනවා ලේ පරිත්‍යාග කිරීම සඳහා ලේ දන් දීම සඳහා පැමුණුණු ඔබ හැම දෙනා වෙනුවෙන් සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට කියලා අපේ ස්වාමීන් වහන්සේ කරපු ඉල්ලීම සම්පූර්ණ කරලා දෙන්න ලැබීම ගැන අපේ පූජනීය සුදම්ම ස්වාමීන් වහන්සේ හැම වෙලාවකම මේ ස්ථානයට පැමිණෙන ඇත්තන්ගේ නැනනුවන දියුණු කරන්නනේ නැනනුවන දියුණු කරන්න ආකල්ප දියුණු කරන්න විනය ගොඩනංවන්න විශාල උත්සාහයක් පරිශ්‍රමයක් දරනවා. ඒකයි උන්වහන්සේ අපිට හැම වෙලාවකම විශේෂ දේශනාවන් සිද්ධ කරන්නට කියලා ආරාධනා කරන්නේ අපේ පින්වත් සිසෝ අපේ මේ සිසෝකා දිස්ත්‍රික්ක වාසීන් තමයි වැඩිපුර මෙහි පැමිණෙන්නේ. ෆුජි අවට ඉන්න අය විතරක් නෙවෙයි ඈතිනුත් ඇවිල්ලා ඉන්නවා යනවා උදේ ඉඳලා ටෝකියෝ පළාතෙන් චිබා වැනි ඈත පළාත් වලින් බොහෝ දෙනෙක් ඇවිල්ලා ගියා. ඒ කෙසේ නමුත් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනකමින් ඔබලාගේ ධර්මාවබෝධය දියුණු කරන්නටයි මේ උතුම් කටයුතු කරන්නේ. අද මේ දායකත්වය ගත්තු පිරිස් ගැන ඇත්තටම විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. ඒ ඇත්තෝ ජපානයේ බලන්ට ආපු අවස්ථාවක අපේ ස්වාමින්වහන්සේලා හිරෝෂිමා වලට ස්වාමින්වහන්සේලා පිරිසක් එක්ක වැඩම කරලා තිබෙනවා. ලංකාවෙන් ආපු හාමුදුරුවන්ට හිරෝෂිමා පෙන්වන්න. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉඳලා හමු වෙච්ච ඒ ඇත්තෝ හිරෝෂිමා වලදී තමයි හමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඇත්තන්ට ස්වාමින්වහන්සේ සඳහන් කළා තියෙනවා එදා ආයෙ දවසක ආවොත් ෆුජි කන්දත් බලලා යන්න මේ පළාතට එන්න කියලා. නමුත් ඒ ඇත්තෝ නැවත ඔස්ට්‍රේලියාවට යන්න කලින් ඊට පහුවෙන්දම මේ පන්සලට ඇවිල්ලා. හරිම ශ්‍රද්ධාවකින්. ඒ ඇතිවෙච්ච පැහැදීම කොච්චරද කියනවා නම් වාර්ෂිකව ඒ ඇත්තෝ පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒ රටේ ඉඳලා මේ පන්සල පවත්වාගෙන යන්න කියලා හැකි පමණින් ආධාරයක් හරි සූදානම් කරලා එවන පුදුමාකාර හිතවත් පිරිසක්. එයා ඉතින් ඔස්ට්‍රේලියාවින් නැත්තන්ට කොච්චර පන්සල් තියෙද මෙල්බන් වල පන්සල් 7-8ක් තියෙනවා මෙල්බන් වල. ඒ වුණත් මේ අපේ සුදම්ම සායනහන්සේ කෙරෙහි ඇතිවෙච්ච පැහැදීම නිසා මේ ස්ථානයේ දැකලා ඇතිවෙච්ච පැහැදීම නිසා ඒ ඇත්තෝ අදටත් මේ ස්ථානේ පැවැත්මට බොහොම ශක්තියක් වෙන දායක පිරිසක්. ඉතින් ඒ ඇත්තන්ගේ ඉල්ලීමකටම නෙමෙයි. ඇත්තටම අපේ සායනහන්සේම හිතලා උන්වහන්සේ මගෙන් ඉල්ලා සිටියා. ඒ ඇත්තන්ට ආශිර්වාද කරලා අද මේ පින්කම සිද්ධ කරමු කියලා. ඒ අනුව යුඑල් විජේරත්න මැතිතුමාට, කාන්ති පෙරේරා මැතිණියට, පූර්ණිමා දුවට සහ තරංගා කියන දූලා දෙන්නට. ඒ දූලා දෙන්නගේ නම් දෙක දාලා තින්නේ අපේ සෝමසායනාංශේ. ගංගොඩවිල සෝමසායනාංශ. උන්වහන්සේගේ බොහොම හිතයිෂී දායක පවුලකය. ඉතින් ඒ අතගේ නමින් මිය ගොස් තිබෙනවා එම මැතිතුමාගේ දෙමව්පියන් යුඑල් පුංචි බණ්ඩාර පියාණන්, එම්.ඒ. ටිකිරි මැණිකේ මාතාව, එම මැතිණියගේ දෙමව්පියන් සැන්ඩෝල් පෙරේරා පියාණන්, චාලට් රත්නායක මෑණියන් කියන අයටත්, කේල් පෙරේරා සොහයුරෙක්, කේ.ජී. පෙරේරා කියන සොහයුරියටත් පින් දෙන්න තමයි අද මේ පින්කමේදී මූලිකව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ උතුම් පින්කමට ආපු ඔයත්තන්ගෙත් නේ අද ලේ දන් දීපු හැමෝගෙම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අපි මේ පින්කම අවසානයේ බලාපොරොත්තු වෙනවා. අද මේ දේශනාව මේ පවත්වන්නේ මේ පෙම්වතුන්ගේ දිනිය වෙනුවෙන් නෙමෙයි. ඒ ආදරය කරන අයට ඉතින් දවසක් තිබිලා මදිනේ. බටහිර ලෝකයේ එහෙම දිනයක් පනවාගෙන තියෙනවානේ. ආදරණීයයන් වෙනුවෙන් දවසක්. එහෙම බටහිර යුරෝපයේ ඒවයි එහෙම හැම දෙයකටම අදාළ දිනයක් තියෙනවා. ඉතින් අපි ඒවට වෛර කරන හෝ ද්වේෂ කරන අය වෙන්න ඕන නැහැ.
ඒ වගේ දින නිසා අපේ පොඩි උන් විනාශ වෙන එක විතරයි වළක්ව ගන්න ඕනේ. නැත්තම් ඔය වගේ විශේෂ දිනවල ඒගොල්ලොන්ගේ මූලික අර්ථය ඊට වඩා ඉහළ අදහසක් වෙන්න පුළුවන්. අද මේ වෙළඳ පොලේ තියෙන දේවලුයි ඊළඟට මේ කාමාශක්ත වෙච්ච ලෝකයේ තිබෙන පෙළඹවීමුයි නිසා තිබෙන්නේ ඒවයින් යහපතක් කරගෙන තියනවට වඩා අයහපතක් කරගෙනනේ. නැත්තම් මේ සම්මුති ලෝකේ ජීවත් වෙන අය දන්නවා ප්‍රේමය කියන්නේ දුකක්. කෙලවර වෙන්නේ දුකෙන්. කෙලවර වෙන්නේ වේදනාවෙන්. බයෙන් අසහනෙන්. ප්‍රේමයේ යථාර්ථය ඒක. ඒ වුණත් ඉතින් ආදරයවත් නැති වුණා නම් මේ ලෝකේ කොච්චර නපුරු දුෂ්ට තැනක් වෙයිදනේ. يعني මේ සම්මුති ලෝකේ සම්බන්ධකම් වලදී ආදරය කරුණාව දෙකවත් නැත්තම් ඒ ලෝකේ කොච්චර නරක තැනක් වෙයිද කියලා හිතන්න. ඉතින් ඒ ආදරය කියන එක මේ මනුෂ්‍ය වර්ගයාට ඕනෑ කියන එක මතු කරන එක වෙන්න ඇති. මම හිතන්නේ මේ වගේ දින දාතම පවර ගන්නට හේතු වෙන්න ඇති. ඉතින් ඒ වෙනුවෙන් නෙමෙයි මේ පින්කම අද මෙහි රෝහලෙන් තමයි ඉල්ලීම කරලා තියෙන්නේ ලේ ටිකක් දෙන්න කියලා නේ. මොකද මේ සිංහල බෞද්ධ මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ කොයි ආගමට අයිති වුණත් මේ හරි ආසයිනේ ලේ දන් දෙන්න. ඒක මෙහි අත්තු දන්න හින්දා තමයි මේ පන්සලෙන් එහෙම ඉල්ලීමක් කරන්නේ. දැන් අවුරුද්දට දෙසරයක් මේ පන්සල මුල් කරගෙන ලේ දන් දීන් ආදී කටයුතු සිද්ධ කරනවා. මොකද රෝහලෙන්ම ඉල්ලලා මෙහි කරන සේවාව දැනගෙන. ඉතින් ඒ එන පිරිසට බණක් කියන්න තමයි මේ දේශනාව සූදානම් කරගත්තේ. ඉතින් මම හිතුවා හැබැයි අද මේ දේශනාවේදී විශේෂ මාතෘකාවක් කතා කරන්න ඕනේ. ඒ තමයි අපි අපේ ජීවිතවල ඇති කරගන්නවනේ යම් යම් අරමුණු නේද? අපි හදා ගන්නවා මගේ ගෝල් එක මේක කියලා නේ. දැන් මගේ ටාගට් එක මේක. මගේ ඉලක්කය මේක. මගේ අරමුණ මේක කියලා එකක් හදා ගන්නවා. ඊළඟට ඉතින් අපි දනිපනි ගහලා සූදානම් වෙලා ඒ අරමුණ වෙනුවෙන් යම් යම් කටයුතු කාරණත් කරගෙන යන්න පටන් ගන්නවා. හැබැයි මගදී යම් යම් සිද්ධි වෙනකොට යම් යම් ප්‍රශ්න බාධක එනකොට බොහෝ දෙනෙක් ඒ තමන් ගියපු ගමන් කරපු අරමුණ මගදී එක්කෝ වේගෙ බාල කරගන්නවා එක්කෝ 100%ක්ම මොකක් කරගන්නවා කඩාකප්පල් කරගන්නවා අතහැරලා දාගන්න. දැන් අද දේශනාවේදී මම කතා කරන්න අපේක්ෂා කරන්නේ අපි හදාගත්තු අරමුණකට අපි හදාගත්තු ඉලක්කයකට යද්දී අපිට එන බාධා එක්ක අපේ අරමුණ කරා යන ගමන පසුබට කරගන්නේ නැතුව අපි අපේ අරමුණු ජයග්‍රහණය කරාම ගමන් කරන්නට අපිට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවලින් ලබාගත හැකි උපදේශනය මොකක්ද කියලා තමයි අද මේ දේශනාවේදී මම ඔයත් එක්ක කතා කරන්න හිතන්නේ. මොකද මේ හැමෝටම මේ මාතෘකාව තම තමන්ගේ ජීවිතවලට හරි ප්‍රයෝජනවත් දෙයක් නේ. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවානේ. ඒගොල්ලොන්ටත් ටික කාලයක් වැඩ කරගෙන යනකොට මොකක් හරි සිද්ධියක් පන්තියේදී වෙනවා. එක්කෝ යාළුවන්ගේ යම් කිසි ප්‍රශ්නයක් පටන් ගන්නවා. එක්කෝ එක අවුරුද්දකදී හම්බ වෙන ගුරුතුමෙකුගේ හෝ ගුරුතුමියකගේ තිබෙන අකාරුණික භාවය හෝ වෙනත් කාරණාවක් පටන් ගන්නවා. එක්ක පවුලෙම සහෝදර සහෝදරියන්ගේ ඇතිවෙච්ච ගැටුම් ආදී කාරණා මත ප්‍රශ්න මත බොහෝ අය අතර මගදී තමන්ගේ අර තිබිච්ච උනන්දුව උද්‍යෝගය කැපවීම බිඳවට ගන්නවද නැද්ද? බිඳවට ගන්නවා. එහෙම ඕන තරම් අපිට දරුවෝ අතර දකින්න පුළුවන්. ඊළඟට දැන් ඔය නිතර පන්සල් යන බණ දහම් ආන දම්පැන් දෙන නේ අය අතර උනත් උන්න ගෙදර කෙනෙකුට දරුණු ලෙඩක් හට ගන්නවා. ගෙදර කෙනෙකුට පිළිකාවක් වගේ නැත්තම් වෙනත් ඒ වගේ ටිකක්
සුව කරන්ට දුෂ්කර දරුණු ලෙඩක් හට ගන්නවා. දැන් එවැනි ලෙඩෙක් තමන්ගේ ගෙදර ඇති වෙනකන් බොහෝම ඉහළ ශ්‍රද්ධාවක පිහිටලා අපි දුකින් නිදහස් වෙන්න ඕනි. අපි මේ භවයේම පුළුවන් නම් මාර්ගඵල ලබන්න ඕනි. එහෙම බැරි වුණත් අපි අපායකට නොවැටෙන්න හොඳට පින් කර ගන්න ඕන කියලා බොහොම උද්‍යෝගයෙන් පින් කර කර පන්සල් ඇසුරු නිසුරු කර කර යන අය ඉන්නවා. අර වගේ ලෙඩෙක් වෙච්ච ගමන් හෝ හදිසි අනතුරුදායක වෙනත් විපත්තියක් ආර්ථිකයට හෝ ජීවිතයකට හෝ වෙච්ච ගමන් ඇති කරගන්න අදහසක් තමයි මොකක්ද? මේවා කරලා වැඩක් නෑ කියන එක. මෙච්චර වැන්දානේ. කොච්චර දාන දුන්නද? මොන තරම් පන්සල් ගියාද? කෝ වැඩක් නෑනේ. උකට ලිවෙනවද නැත්? උකට ලිවෙනවා. මන්දෝත්සාහි වෙනවා. ඊට පස්සේ තමන්ගේ ගමන ගැන මොකක් කරන්න පටන් ගන්නවද? සැක කරන්න පටන් ගන්නවා. මේවා කරලා වැඩක් තියෙද? තව දුරටත් ඕවද කරන්න ඕන. අතහැරලා දානවා. අර ආධ්‍යාත්මිකව ගියපු ගමන සිල් රැකපු එක්කෙනා සිල් බින්දින්න පටන් ගන්නවා. වැඩක් නෑවා කියලා. දම්පැන් දීලා අනිත් අයට බොහෝම උදව් උපකාර කරපු අය ඒවා නවත්තන්න කල්පනා කරනවා. බණ දහම් ආපුවා ඒවත් නවත්තලා දාන්න ඕන කියලා හිතනවා. මේව කළා වැඩක් නෑ. අපිටමයි කරදර. දැන් එතකොට අපේ ආධ්‍යාත්මික අරමුණු කරා යද්දී අපි ලෞකික අරමුණු කරා යද්දී අපගෙන් සිද්ධ වෙන දෙයක් තමයි මගදී එන බාධා නිසා මගදී එන යම් යම් ප්‍රශ්න නිසා අපි මොකද කරන්නේ? අපේ ගමන අඩාල කරගන්නවා හෝ අපේ ගමන නවතා දානවා. දැන් අපි අවබෝධ කරගන්න ඕනි දේ තමයි ඇයි අපිට එහෙම වෙන්නේ? ඇයි අපිට එහෙම වෙන්නේ නේද? අපිට එහෙම වෙන පළවෙනිම හේතුව තමයි අපි ගමන් කරන අරමුණ ගැන අපි ඇති කරගෙන තියෙන අවබෝධය ප්‍රමාණවත් නොවේ. කියන්නේ අපේ ඉලක්කය ගැන අපි අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණය ඊටාම සුළුයි නම් කියන්නේ ඊටාම පටු අවබෝධයක් ඇතුලේ නම් අපේ ගෝල් එක අපි හදාගෙන තියෙන්නේ. ඉලක්කය හදාගෙන තියෙන්නේ. අරමුණ හදාගෙන තියෙන්නේ ඊටාම පටු සුළු සීමාවකින් ලබාගත් දැනුමක් ඇතුලේ නම් මොකද වෙන්න පුළුවන්? අනිවාර්යයෙන්ම මගදි වෙන ඔය පුංචි පුංචි බාධක නිසා පුංචි පුංචි චලනයන් නිසා අපි දන්නේම නැතුව අපේ ඉලක්කයෙන් අපි අයින් වෙන්න පටන් ගන්නවා. අපේ ඉලක්කයෙන් අපි අයින් වෙන්න පටන් ගන්නවා. මොකද තමන් යන ගමන එහි තියෙන වටිනකම, එහි තියෙන ඵලදායීකම, එහි තියෙන අර්ථ හරියට තේරුම් ගත්ත කෙනෙක් නම් මොන බාධක ආවත් ඒ හැම බාධාවක් ඔස්සේම ඒවට මූණ දීගෙන ඒවා දරාගෙන ඒවා විඳගෙන තමන්ගේ අරමුණට යනවනේ. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ අරමුණක් ඇති කරගත්තා. මොකක්ද? බුද්ධෝහං බෝධිසාමි. මම අවබෝධයටපත් වෙමි, අනිත් අයද අවබෝධයට පත් කරවමි, නැත්නම් ඊට මඟ පෙන්නමි. මුත්තෝහං මෝචයේ පරේ. මම මිදෙමි, අනෙක් අයටද මිදෙන්න උපකාරයක් වෙමි, නැත්නම් අනෙක් අයද මුදවමි. තින්නෝහං තාරයස්සාමි. මම එතර වෙමි, අනෙක් අයද එතර කරවමි. ඕකනේ භාග්‍යවතුන් වහන්සේගේ ඇති කරගත්තු අරමුණනේ. මම බුද්ධත්වයට පත් වෙලා අනිත් අයද ඒ අවබෝධයට පත් කරගන්න ඒ අයටත් මඟ පෙන්වනවා. මම එතර වෙලා අනිත් අයත් එතර කරවනවා. මම නිදහස් වෙලා අනිත් අයත් නිදහස් කරනවා. හදාගත්තු ඉලක්කය.
ඒක තමයි හදාගත්තු අරමුණ. දැන් ඒ අරමුණ කාගේවත් ඉල්ලීමකට හදාගත්තු එකක් නෑ. කාගේවත් ඉල්ලීමකට හදාගත්තු එකක් නෙවෙයි. ඒ අරමුණ උන්වහන්සේ ඇති කරගත්තේ කාගේවත් බලපෑමකින් ගැලවෙන්න බැරි හින්දාත් නෙවෙයි. කියන්නේ කරන්න දෙයක් නැතිකමට හදාගත්තු අරමුණක් නෙවෙයි. උන්වහන්සේ අවබෝධ කරගෙන තිබුණා මේ සංසාරය කියන්නේ මහ බියකරු ඕගයක්නේ, සැඩපහරක්. මේ සැඩපහරට හසු වෙච්ච තමන් ඇතුළු සත්වයා බොහෝ දුක් විඳිනවා. ඒ නිසා තමනුත් මේන් නිදහස් වෙන ගමන් අනෙක් පිරිසත් මේ දරුණු සැඩපහරෙන් ගලව ගන්නවා. ඒක මේ කවුරුවත් මේ අපි කියන්නේ පෝස් කරලා නේද, බලපෑම් කරලා ඇති කරපු එකක් නෙමෙයි. හෝ කවුරුවක්වත් මේ කරන නිසා තමනුත් කරන්න හදාගත්තු එකකුත් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ඒක ඊටාම බරපතල ගැඹුරු අවබෝධයක්, තේරුම් ගැනීමක් ඇතුලේ තමයි අදිෂ්ඨානය, ඒ අරමුණ, ඒ ඉලක්කය බෝධිසත්වයන් වහන්සේ සුමේධ තාපසතුමා විදිහට ඇති කරගන්නේ. ඒක හින්දා තමයි උන්වහන්සේට එතනින් ඉස්සරහට කොච්චර කාලයක්ද? අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් නේ. කල්ප අසංඛ්‍ය 4කුත් තව කල්ප ලක්ෂයක් දීපංකර පාද මූලයේ ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනකන් අඛණ්ඩ වීර්යයක නියැලෙන්න, අඛණ්ඩ වීර්යයක නියැලෙන්න අවශ්‍ය කරන පදනම හම්බුනේ. මොන හේතුව නිසාවත් උන්වහන්සේ තමන්ගේ අරමුණ අතහැරියේ නැහැ. ඉපදුනේ මනුෂ්‍ය භවයේද ඒ භවයකට වීරය කරනවා. ඉපදෙන්නේ දිව්‍ය භවයකද ඒ භවයේදී ඒකට ඒ ඉන්න භවයේ වීරය කරනවා. ඉපදෙන්නේ තිරිසං ආත්මයකද එතනත් ඒ වීරියම තියෙනවා. වඳුරෙක් වෙලා ඉපදුනත්, සිංහෙක් වෙලා ඉපදුනත් නේ, කවුරු වෙලා කුරුල්ලෙක් වෙලා ඉපදුනත්, ලේනෙක් වෙලා ඉපදුනත් තමන්ගේ අරමුණට අදාළ පුහුණුවක ඒ හැම ආත්ම භාවයකම ගමන් කරනවා. ඇයි එච්චර දීර්ඝ සසරක අපිට මේ කල්ප කියන ඒවා නේද? කල්ප කියන ඒවා දිනවලින්, සතිවලින්, මාසවලින් කියන්න පුළුවන් ඒවා නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේත් ඒවා අපිට පැහැදිලි කරලා තියෙන්නේ මොනවයින්ද? උපමාවලින්නේ. කල්පය කියන්නේ කොච්චර ලොකු එකක්ද කියලා, කොච්චර දීර්ඝද කියලා. අර රෙදි කඩක් අරගෙන විශාල ගල්තලාවක් පිහිදාන උපමාවනේ. අවුරුදු 100කට සැරයක් මිනිස්සෙක් සිනිඳු රෙදි කඩකින් මේ ගල්තලාවක් පිහිදැම්මොත් ඒ ගල්තලාව යම්කිසි දවසක පර්වතයනේ ගෙවිලා ඉවර වුණත් 7ක් විතර උස, 7ක් විතර දිග පළල විශාල ගල් පර්වතයක්, ඒක රෙදි කඩකින් පිහිදාලා අවුරුදු 100කට සැරයක් එහෙම පිහිදෑම නිසා ඒ ගල් පර්වතය යම්කිසි දවසක ගෙවිලා ඉවර වුණා. කල්පය ඉවර නැහැ කියන්නේ. එතකොට හිතාගන්නකො කොච්චර දීර්ඝද කප්ප කියන වචනය ඇතුළේනේ. ඒ පැහැදිලි කරපු කාල පරිච්ඡේදය කොච්චර දිගු එකක්ද කියලා තේරුම් ගන්න. එතකොට එච්චර දීර්ඝ කාලයක් උන්වහන්සේ තමන්ගේ අරමුණ අතාරින්නේ නැතුව එන්නේ. ඇයි? නේද? ප්‍රධානම හේතුව තමන් ඇති කරගත්තු අරමුණෙහි තිබෙන බරපතල වටහා ගැනීම සහ පරාර්ථකාමී. තමන් ඇති කරගත්තු අරමුණෙහි තියෙන අවබෝධය සහ ඒක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන ගැඹුරු පරාර්ථය. අපේ ඔය ගොඩාක් අරමුණු මගදී කඩන් වැටෙන්නේ ඔන්න ඔය කරුණු දෙක හරියට ස්ථාවරව අපේ අරමුණුත් එක්ක එකතු වෙලා නැති වුණා. ඒ කියන්නේ අපිට අපේ ඉලක්කය, අපේ අරමුණ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කරගෙන නැතිකමත් එක, දෙක ඒ ඇතුලේ තියෙන හුදු ආත්මාර්ථය විතරක් වීමත්.
කිසිදු ආකාරයක පරාර්ථකාමී චෛතසිකයක් අන් අය ගැන සිතන ස්වභාවයක් ඒ අරමුණු වල නැතිවීම සුළු සුළු දේවල් වලදී දේවල් බිඳ වැටෙන්න හේතුවක් වෙනවා. උදාහරණයකට යමුකෝ. දැන් මේ දරුවෝ හොඳට ඉගෙනගෙන ගිහිල්ලා මගදී අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්න. හැබැයි ඒගොල්ලන්ට ඒක තමන්ගේ කඩාවැටීම ගැන අපිට පේනවා සමහර වෙලාවට කිසිම පසුතැවීමක්වත් නැති වෙලාවල් නේ. අපි දකින්නවනේ කිසිම ඒගොල්ලෝ ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැනේ. කිසිම විඳවීමක් නැහැ. අනේ අපරාධ කියලා හිතන්නේ නැහැ. මේ හොඳට ගමන ගියපු ළමයා. එයා පසුබාලා සම්පූර්ණයෙන්ම ඒ අරමුණෙන් අයින් වෙලා වෙන පැත්තකට එයාගේ ජීවිතය ගහගෙන යනවා. එයාට කිසි පසුතැවීමක් නැහැ. එහෙම වෙන්න ප්‍රධාන හේතුව මොකක්ද? ඒ ගොඩක් අරමුණු අපි විසින් ළමයින්ට හදලා දීපු. ළමයාගේ ආසාවවත්, ළමයාගේ අවබෝධයවත්, ළමයාගේ ඕනෑකමක් ඇතුළේවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ප්‍රධානම හේතුව ඒක. එයා අවබෝධ කරන්නේ එයා යන්නේ කොහෙද කියලා. දැන් අවුරුදු 30 පැනපු අයටනේ හොඳටම තේරෙන්නේ. අවුරුදු 18ක් වෙනකන් ඒ අධ්‍යාපනයේ නොලබපු එකේ පාඩුවනේ 30 පැන්නන්නේ තේරෙන්නේ. හැබැයි ඕක තේරෙනවද අවුරුදු 8 ඉන්න කෙනාට? තේරෙන්නේ නැහැ. ඒකයි අපි ළමයි ගයිඩ් කරන්නේ. ළමයි ඕක තේරුම් අරන් යන ගමනක් නෙමෙයි. ළමයි ඇත්තටම යන්නේ අපේ බලපෑම් නිසාද නැත්? අපේ බලපෑම් නිසා. අපෙන් හම්බෙන දඬුවම් ත්‍යාගින්දනේ. ඔය කාරණා මත තමයි ළමයින්ගේ අධ්‍යාපනය වෙමින් තියෙන්නේ. හැබැයි මේ වැඩිහිටියෝ තමන්ගේ අරමුණු හදාගනිද්දී ළමයි වගේ කාටවත් බයට හදාගත්තොත් තමන්ගේ ජීවිත ගමන එහෙම යන්න පුළුවන් වෙයිද? අවුරුදු 20 පැනපුවා බෑ. ළමයින්ගේ ප්‍රශ්නේ නෙමෙයි මම මෙතන ඇත්තටම කතා කරන්නේ. වැඩිහිටියෝ අවුරුදු 20 පැනපු අයට තමන්ගේ ඉලක්කය මොකක්ද කියන එක ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. පුළුල් අවබෝධයක්. ඒවා මේ වෙන අරමුණු ඇතුලේ තාම ආත්මාර්ථකාමී අභිලාෂ ඇතුලේ එහෙම ගමන් ආරම්භ කරා මාර්යා පරද්දන්න මෙයා පරද්දන්න අරයා කරන නිසා මෙයා කරන නිසා. එතකොට තමන්ගේ ගෝල් එක හදාගන්නවත් තමන්ගේ කැපැසිටි එක මොකක්ද කියලා දන්නවත් නැතුවනේ. තමන්ගේ ශක්තිය මොකක්ද කියලා දන්නේ නැතුව ලොකු ඉලක්ක හදාගන්නවා. එතකොට ජය ගන්න බෑ. එතකොට සාර්ථක වෙන්න බෑ. දැන් අල්ලපු ගෙදරත් එක්ක තරගෙට නේ. තමන්ගේ නෑදෑයොත් එක්ක තරගෙට බිස්නස් කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අරයා කරන නිසා ඔබත් කරන්න. හැබැයි ඔබට ඒ ඔබ ආරම්භ කරපු, ඒ කියන්නේ ඔබගේ නෑදෑයෙක් හෝ අසල්වැසියා හෝ ආරම්භ කරලා දියුණුවෙන් දියුණුවට යමින් තියෙන ව්‍යාපාරයක් දැකලා මාත් මේ වගේ එකක් කරන්න පටන් ගන්නවා කියලා බොහොම උද්‍යෝගයෙන් පිරිත් කියලා මගුල් බෙර ගහලා පටන් ගත්තට මොකද? ඔබට නොලෙජ් එක නැත්තම් ඒකට අදාළ. ඔබට ඒකට අදාළ නොලෙජ් එක නැත්තම් නේ කොච්චර දුරක් යන්න ලැබෙයි? ඔබට ඒකට අදාළ ස්කිල්ස් දියුණු වෙලා නැත්තම්, දැනුම කුසලතා දියුණු වෙලා නැත්තම්, ඔබට එවැනි ව්‍යාපාරයක් නියැලෙන්න අවශ්‍ය කරන ඩිසිප්ලින් එක, ඇටිටියුඩ් නේ, ආකල්ප, විනය ඔබ තුල නැත්තම් අනිත් එක්කෙනා කරන නිසා තමන් පටන් ගත්තට තමන්ට අනිත් එක්කෙනා ලැබපු සාර්ථකත්වය ලබන්න පුළුවන් වෙයිද? කවදාවත් නැහැ. ලබන්න බෑ. මගදී කඩන් වැටෙන. මොකද දැනුමක් නැති වැඩක් අනුන් කරන නිසා තමනුත් කරන්න පටන් ගත්තා කියලා. හැකියාවක් නැති දෙයක් අනුන් කරන නිසා තමනුත් කරන්න පටන් ගත්තා කියලා යන්න බෑ ඉස්සරහට. පටන් ගන්න පුළුවන්. ඒකනේ අපේ මිනිස්සුන්ගේ ගොඩක් ඕපනින් සෙරමනි එක හරි ඉහළට තියෙනවානේ.
ඇදගෙන යෑම තමයි පේන්න නැත්තේ. මගුල් එහෙම මම දන්නේවා තියෙනවා හෙලිකොප්ටර් වලින් ආපුවා බැලලා. දෙවෙනි ගමන එන්නේ හෙලිකොප්ටර් එකේ. හැබැයි එක 6 මාසයක් ඉස්සරහට යන්න බෑ. එතන ඉඳලම තියෙන්නේ කුලල් කාගෙනදිනේ. ඒ කියන්නේ ඕන දෙයක් මේ අනුන් කරන දේවල් දිහා බලලා තමන් බරපතල අවබෝධයක් නැතුව අත ගැහුවා. ඒක මගදී කඩන්නට. ඒක මේ කාගේවත් මේ බලපෑමක්වත් මේ වෙන මොකක් හරි කර්මඵල දීමක්වත් ඒ මට්ටමෙන්ම ඒක ගැන හිතන්න යන්න නරකයි. කර්ම විපාක විදියටත් වෙන දේවල් තියෙනවා. ඒවත් බුදුදහම පිළිගන්නවා. නමුත් මේ ඔක්කොම පූර්ව කර්ම නිසා පවුලක් කැඩුනාය, බිස්නස් එකක් නත්තට නැති වුණාය, ළමයින්ගේ අධ්‍යාපනයත් ඉවර වුණාය. ඕවා ඔක්කොම පෙර කර්මයට බාර දීම බුදුදහමද? නෑ, බුදුදහම නෙමෙයි. බුද්ධ ධර්මයේ එහෙම ඉගැන්වීමක් නෑ. ඔක්කොම පූර්ව කර්ම නිසා මේ ඔක්කොම ටික වෙනවා කියලා. නෑ, අපි කරන දේ අපිට දැනුමක් තියෙනවා. අපි කරන දේ සම්බන්ධව අපිට කුසලතා තියෙනවා. අපි කරන දේ සම්බන්ධව අපිට විනයක් තියෙන්න ඕනනේ. පූර්ණ අවබෝධයක් එනකොට යම්කිසි අරමුණක් පිළිබඳව අපි ඔය කාරණා තුනෙන්ම අපි සන්නද්ධ වෙන්න ඕනිද නැද්ද? සන්නද්ධ වෙන්න ඕන. ඔය කරුණු තුනෙන්ම අපි සන්නද්ධ වෙන්න ඕන. දැනුම, කුසලතා, විනය. ඔකට අර මහා මංගල සූත්‍රයේ සඳහන් කරන්නේ බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝනේ. බාහු සච්ඡංච බහුශ්‍රුත භාවේ දැනුම, සිප්පංච කුසලතානේ, හැකියාවන්, ශිල්ප ශාස්ත්‍ර, ඒකට අදාළ මේ අපේ තියෙන ස්කිල්ස් කියන ඒවා. ඊළඟට විනයෝච සුසික්ඛිතෝ, ඒකට අදාළ ආකල්ප සම්පත්තිය, විනය, හික්මීම, ආචාර ධර්ම. එතකොට තමයි කෙනෙක් සාර්ථක වෙන්නේ අරමුණක. මොකද හේතුව ඒ අරමුණ හුදු මායාවක් ඇතුලේ ඇති කරගත්තු අරමුණක් නෙමෙයි. ඔය මේ රටටනේ ඔය එක එක්කෙනා කියනවා ඇහිලා ජපන් ගියොත් ගොඩ තමයි කියලා. ආපු අය කී දෙනෙක් මේ රටට ඇවිල්ලා අමාරුවේ වැටිලා. ඒ කියන්නේ ඒ ඇවිල්ලා තියන්නේ මේ රට ගැන අවබෝධයකින්වත්, මේ රට තුල ගෙවන්න වෙන ජීවිතය ගැන අවබෝධයකින්වත්, අඩුම මේ රටේ තියෙන කාලගුණික දේශගුණික විපර්යාස ගැන අවබෝධයකින්වත් නොවේයි නම් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ තිබෙන භාෂාමය කාරණාව ගැන අවබෝධයකින් නෙවෙයි නම් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ රට තුල කොච්චර කල් සාර්ථක වෙන්න පුළුවන්ද? ඒගොල්ලෝ මගදී සමහර විට අම්මලා තාත්තලා ණය වෙලා වියදම් කරපු ලක්ෂ 15 18ක් නැති කරගෙන නේද? දැන් නම් ඒ ගානටත් බෑ සාමීර මාත්‍යෝනේ. ඊටත් වැඩිනේ. ඊටත් වැඩි ඉස්කෝලේකට එහෙම එන්න. එතකොට ඒ වගේ ලොකු ගණනක් වියදම් කරලා අන්තිමට ඇවිල්ලා අධ්‍යාපනෙත් කඩාකප්පල් කරගෙන සල්ලිත් නැති කරගෙන මේ හිතින් කල්ලි කණ්ඩායම් වලට එක්ක හුවෙලා නේද? කුඩු ගංජා අරක්කුත් බොණ්ඩ පටන්ගෙන සමහර විට හන්දිවල ගුටිත් ඇනගෙන රටේ නමත් බොහෝම අපකීර්තියට පත් කරන වෙලාවලුත් අපි දකිනවා ඇයි ආවේ ඇයි කියලා දන්නේ. පේනවා මේ අරයාගේ පස්සේ ගියොත් මෙයාගේ පස්සේ ගියොත් වීසා එකක් හදාගෙන පැන ගන්න පුළුවන් වෙයි කියලා ඉතින් පැනලා ඒගොල්ලෝ. ආපු අය නෙමෙයි ගොඩක් පැනපු අය ඉන්නේ. නේද? ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා ඔබට අරමුණක නිශ්චලව ගමන් කරන්නට ඕන නම් ඔබගේ අරමුණට අදාළ දැනුම දියුණු කරගන්න. ඔබගේ අරමුණට අදාළ කුසලතා දියුණු කරගන්න. ඔබගේ අරමුණට අදාළ අඛණ්ඩ විනය දියුණු කරගන්න. අඛණ්ඩ විනය. දැන් මේ දැනුම දියුණු කරගන්න කියන්නේ මාස 4ක් එහෙනම් ඉගෙනගෙන ඉවර කරගන්නකෝ. එතකොට ඔයාට හොඳ දැනුමක් එයි නෑ.
ඒක ප්‍රොසෙස් එකක් නේ. ඔබගේ අරමුණට අදාළ දැනුම දියුණු කර ගැනීම රස්සාව ගන්නකම් තිබුණොත් ඇද්ද? නැත්නම් බිස්නස් එක පටන් ගන්නකම් තිබුණොත් විතරක් ඇද්ද දැනුම දියුණු කර ගැනීම? බෑ. සෑම දවසකම මොකක් වෙන්න ඕනද? up to date නේ. අප්ඩේට් වෙන්න ඕනේ. යාවත් කාලීන වෙන්නේ. නැත්නම් අරමුණේ මගදී අපි කඩන් වැටෙනවා. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දැන් ශ්‍රද්ධාවනේ ඇති කරගන්න කියන්නේ පළවෙනියෙන්ම නිවන් මාර්ග සාධනය කරගන්න යන එක්කෙනාටනේ ශ්‍රද්ධාව. දැන් ශ්‍රද්ධාව ඇති වෙන්නේ මොකක් කරාමද? සත්පුරුෂයෙක් ඇසුරු කරලා ධර්මය අහුවන්නේ. ඒ කියන්නේ ලැබෙන ධර්මයේ දැනුමක් ඇතුළේ ශ්‍රද්ධාවක් උපදින්නේ අපිට. දහම් දැනුමක් ඇතුළේ. ඊළඟට අපිට කියනවා ලැජ්ජ බය දෙක ඇති කරගන්නනේ. නැත්තම් සීලය ඇති කරගන්න. ඊළඟට ආයෙත් මොකද කියන්නේ? ආයෙත් ශ්‍රද්ධාව දියුණු කරගන්න. ආයෙත් අහන්න පටන් ගන්න. දැන් බලන්න කොච්චර ලස්සනද ඒ උන්වහන්සේ පෙන්නලා දෙන තේමාව. මුලින්ම ශ්‍රද්ධාව තමන්ට කොන්ෆිඩන්ස් එකක් ඇති කරගන්න ඕන. ඒ කොන්ෆිඩන්ස් එක ඇති කරගන්නත් ඕන. ඒ විශ්වාසය ඇති කරගන්නත් ඕන දැනුමක් ඇතුලේ. නිකන් අරයා විශ්වාස කරන හින්දා මෙයා යන හින්දා මටත් පුළුවන් වෙයි. එහෙම ගමනක් නෙවෙයි. දැනුමක් ඇතුලේ අවබෝධයකින් විශ්වාසයක් ඇති කරගන්න ඕන. ඊළඟට ඒ ඇති කරගත්තු විශ්වාසෙ මත පදනම් වෙලා පුහුණු ආරම්භන්න ඕනනේ. ක්‍රියාකාරකම් ටික ආරම්භන්න ඕන. සීල කිව්වේ විනයනේ. විනය. ඒක දිනු කරගන්න ඕන. ඒ අතරතුරේ මායත් කියන ශ්‍රුත නේ. ආයත් පනහන්න ඕන. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ශේක බල දිනු කරගන්න කියන්නේ. ඉක්මන කෙනෙකුගේ ගොඩනගා ගන්න ඕන ශක්තිය ඉන්නේ. පුහුණු වෙන කෙනෙකුගේ අරමුණකට දිනු කරගන්න ඕන ශක්තිය ඉන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට මේ යම් පොඩි දැනුමක් ලබාගෙන පටන් ගත්තා කියලා බෑ. ඒ දැනුම මොකක් වෙන්න ඕනද? නැවත නැවතත් අලුත් වෙන්න ඕන. නැවත නැවතත් තමන්ගේ අරමුණට අදාළ දැනුම වැඩි දියුණු වෙන්න ඕනේ. ඒකයි ශ්‍රුතය දියුණු කරන්න කියන්නේ. එතකොට අර ලබාගත්තු දැනුමක් ඇතුලේ ඇතිවෙච්ච ආලෝකයකින් ඇතිවෙච්ච සතුටකින් වැඩේ පටන් ගත්තට මොකද? ටික දවසක් යනකොට ඔය පත්තු වෙච්ච ලයිට් ටික ටික ආයෙ නිමෙන්න පටන් ගන්නවද නැද්ද? නිමෙන්න පටන් ඊට අදාළ ශක්තියින් ඉවර වුණොත් ඒ ආලෝක දැල්වී තිබෙන ඒ ශක්තියින් ටික ඉවර වුණොත් මොකද කරන්න ඕන? ආයෙත් ඒ ශක්තියින් ටික Taman තුල උපදව ගන්න ඕනේ. ඒකයි නැවත නැවතත් දැනුවත් වෙන්න කියන්නේ. නැවත නැවතත්. දැන් අම්මලා ඉගෙන ගන්න එකේ වටිනකම ළමයින්ට එක දවසක් කියලා දීලා ඊට පස්සේ නැවතුවොත් මොකක් වෙයිද? කිසි කරදරයක් නැතුව අවුරුද්දක් යන්න කලින් ළමයින්ට ඉගෙන ගන්න එක කිසි වැඩකට නැති වැඩක් කියලා හිතෙන්න පටන් ගන්නවා. සමහර ඒවා ජප කරන්න ඕනද නැත්? ජප කරන්න ඕනේ. මතුරන්න ඕන. අපේ අම්මලා පැරණි කට්ටිය කියන්නේ නේද? කට කැඩෙනකන් කියනවානේ. මේ කට කැඩෙනකන් කියනවා කියන්නේ. ඒකෙන් තමයි මොකද අරමුණ මතක් කරවන්න ඕන. තමන්ගේ ඉලක්කය මතක් කරවන්න ඕන. ඒකට අදාළ ඒ දැනුවත් වීමේ ක්‍රියාවලිය තුළ අපේ දරුවෝ නිරන්තරයෙන් යොදවන්න ඕන. අපිත් අරමුණකට යනවා නම් අපේ අරමුණේ අපේ දැනුවත්භාවයේ දිකට ඒකනේ නිතර බණහන්න කියන්නේ. දැන් එක බණක් දෙකක් අහලා ශ්‍රද්ධාව ඇති කරගෙන නිවන් මඟ ප්‍රගුණ කරන්න පටන් ගන්නවා කියමුකෝ. ටික දවසක් යනකොට උන්නේ බණේ කොටස් මතක නැති වෙනවා. තව ටික දවසක් යනකොට ආයෙ තව ටිකක් කොටස් මතක නැහැ. ඊට පස්සේ බණක් ඇහුව බව මතකයි. ඔහොම වෙලා ගිහිල්ලා මලකඩ කනවද නැද්ද? මලකඩ කනවා. මලකඩ කනවා. මනස මලකඩ කනවා. මොන මලකඩද? කෙලෙස් මල බඳිනවානේ. කෙලෙස් නැමැති මලකඩ වලින් මනස දුර්වර්ණ වෙනවා. අර තිබිච්ච මුලින් තිබිච්ච ෂයින් එක නේද? දීප්තිය ඒක ඉවර වෙලා යන පටන් ගන්නවා. ඒයින් තමයි බුදුදහම ඔබට යෝජනා කරන්නේ ඔබ නිවන් මඟ ප්‍රගුණ කරද්දි කාලේන ධම්ම සවණන්නේ කාලේන ධම්ම සාකච්ඡා සුදුසු වෙලාව ආපු ගමන් බණ අහන්න පටන් ගන්න ඕන. ධර්මයේ සාකච්ඡා කරන්න ඕන. එතකොට තමයි අපේ අරමුණට අවශ්‍ය කරන
ශක්තිය ඒ තුල ලැබෙන්නේ. අඛණ්ඩ පුහුණුවේ ඉන්නවා. අඛණ්ඩ පුහුණුවේ. ඊළඟට පුළුවන් තරම් මම යෝජනා කරනවා ඒ පුහුණුව ඇතුලේ අර පරාර්ථය තියාගන්න. පරාර්ථය. එතකොට කොටාක් ඒවා දරාගෙන යන්න පුළුවන්. දැන් අපේ අම්මලා එහෙම මම දන්නවා මේ ඒගොල්ලෝ මේ දික්කසාද නොවි හිටියේ මේ ඒගොල්ලෝ ෆැමිලි ලයිෆ් එකේ ඊටාම මේ තෘප්තිමත් හින්දා නෙමෙයි. අපේ පැරණි වැඩිහිටියන්ගෙන් අහුවොත් මේ තාත්තත් එක්ක ගෙවපු ජීවිතේ මේ සතුටුමද කියලා නේද? තාත්තා කෙනෙක්ගෙන් හොරෙන් කනට කරලා ඇහුවොත් එහෙම කොහොමද අම්මත් එක්ක ඉඳපු ඉඳිල්ල කියලා. ඒගොල්ලොන්ට තියනවා ඒ සම්බන්ධ විශාල විවේචන. හැබැයි දික්කසාද වෙන්නේ නැහැ. ඩිවෝස් වෙන්නේ. අල්ලන්නේ. කොහොමද අල්ලන්නේ? පුංචි උන් අමාරුවේ දාන්න බෑනේ. අපි මේ ලෝකෙට ගෙනාපු ළමයි. අපි මේ ලෝකෙට ගෙනාපු ළමයි. මගේ ජීවිතේ කලුවරට ගියා. හරි. මගේ ජීවිතේ ඉවරයි. දැන් මට මෙතනින් එහාට සතුටක් ලැබෙයි කියලා මට හිතන්න අමාරුයි. ඒත් මම මේ ලෝකෙට ගෙනාපු ළමයින්ට මේ తත්වයේ උරුම වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ ළමයි හරි ලස්සන ජීවිතයක් අනාගතේ ගෙවන තත්ත්වයටපත් වෙන්න නම් මම මෙහි කැපවීමක් කරලා ඉන්න ඕනි කියලා හිතලා එහෙම විශාල පරිත්‍යාගශීලී බවකින් ඒ විවාහය රැකගැනීමේ අරමුණේ ගියපු අම්මලා තාත්තලා ඉන්නවද නැද්ද? ඉන්නවා. සමහර විට ඒ පරාර්ථකාමී ගමන හින්දම අර අවුරුදු 40 50 අතරදී තිබිච්ච ගැටීම්නේ කලකෝලහල තත්වයන් නොරිස්සුම් නෝකාඩු 50 පැන්නම සමතේකටපත් වෙලා ආයෙත් පෙර වගේ බොහොම එකිනෙකා කෙරෙහි මහා ආධ්‍යාත්මික බන්ධනයකින් ඒ දෙන්න දෙමාල්ලෝ ජීවත් වෙන යුගයකුත් ආරම්භිච්ච තැනුත් නැතුව නේ මරණකම් වෛර කර කර ඉන්න අයත් ඉන්නවා. එහෙම නෑයි කියන්න බෑ. හැබැයි ඒ අතරතුරේ අර අමාරු කාලයනේ අර දුෂ්කර කාලය දරුවෝ ගැන හිතලා පියමන් කරපු අය ඉන්නවා. මම දන්නා ඉන්නවා. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම දැන් ඊටාම තෘප්තිමත් සන්ධ්‍යා සමයක් ගත කරනවා. එකිනෙකා සමග ලොකු අවබෝධයකින් නේ. ලොකු ගෞරවයකින්. මොකද අර දුෂ්කර කාලේ තතෑරලා ගියේ නෑ කියන එක. ඒක ගැන විශාල ගරුත්වයකුත් ඇති වෙනවනේ. ළමයින්ටත් ඒවා කියලා දෙන අය ඉන්නවා. සමහරු. මගේ මෙච්චර වැරදි වෙලා තිබුණා අම්මා මාව දාලා ගියේ නෑ. මගේ මෙච්චර ප්‍රශ්න වුණා ළමයි එක්ක විවෘතව කියන අම්මලා ඉන්නවා. තාත්තා දාලා ගියේ නෑ. තාත්තා දරාගෙන හිටියා. දැන් බලන්න අපිට අරමුණකට යනකොට මේ අනිත් අයගේ යහපත වෙනුවෙන් අපි අපේ අරමුණේ එක පරිච්ඡේදයක් වෙන් කරලා තිබීම එක කලාපයක් පරාර්ථකාමී බව අන්තර්ගතව තිබීම අපේ අරමුණු වල අන්න එතකොට අපේ අරමුණේ දිගටම ඉන්න ශක්තිය ලැබෙනවා. දැන් අපි කියමුකෝ මේ ධෝනි කෙනෙකුට පුතෙකුට කියලා. දැන් මේගොල්ලන්ට හිතනවා මට ડોක්ටර් කෙනෙක් වුණා. ගොඩක් සල්ලි හම්බ කරගන්න පුළුවන් වෙයි. නැත්තම් මම ડોක්ටර් කෙනෙක් වුණොත් හොඳ ලස්සන වාහනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඉතින් මානසික වෙලා දුක් ඉඳලා පාඩම් කරලා පළවෙනි සැරේ විභාගය අසමත් වෙනවා. සමහර විට ඒ වගේ ළමයි උමතු වෙලා මානසික රෝගියෙක් වෙලා නවතින්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. හැබැයි මම දන්නවා 4-5 වතාව අඛණ්ඩව විභාගේ කරලා එහෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙච්ච ළමයි මම දන්නවා. ඒගොල්ලොත් එක්ක මම කතා කරලා තියෙනවා. කතා කරාම ඒගොල්ලෝ කියලා තියෙන දේවල් අතරින් එක අදහසක් තමයි. සමහර ළමයෙක් මාත් එක්ක කියලා තියෙනවා. ආන්දරුනේ මගේ තාත්තා මැරුණේ පිළිකාවක් ඇතිලා. මට ඕනුනේ කවදා හරි මම දොස්තර කෙනෙක් වෙලා
පිළිකා රෝගයට ගොදුරු වෙන අම්මලා තාත්තලා බේර ගන්න කෙනෙක් වෙන්න. එහෙනම් මං අතෑරියා. 4 වෙනි සැරේ තමයි මම විශ්වවිද්‍යාලයට ආවේ. දැන් බලන්න එයාට ජවය දෙන්නේ එයාගේ කාර් එකක් ගැනීමේ ආත්මාර්ථකාමී සිහිනයද නැත්නම් සල්ලි ගොඩක් එකතු කර ගැනීමේ ආත්මාර්ථකාමී සිහිනයද අපිට වැටෙනකොට ජවය දෙන්නේ නැත්නම් අනිත් අය වෙනුවෙන් මම දෙයක් කරන්න ඕනි ලෝකයට මම යහපතක් කරන්න ඕනි කියන සිහිනය. මතක තියාගන්න. ඔබට අරමුණක ජයග්‍රාහීව යන්න ඕන නම් අඛණ්ඩව වැටෙන තැන්වල ආය නැගිටලා තමන්ගේ ඉලක්කය කරාම යන්න ඕන නම් බුදුදහමට අනුව මම ඔබට යෝජනා කරනවා ඔබගේ අරමුණෙහි පරාර්ථය ගැබ් වෙන්න ඕන. සෙල්ෆිෂ් ජීන් එකෙන් විතරක් යන්න බෑ. ආත්මාර්ථකාමී ඥානෙ විතර නම් වැඩ කරන්නේ මම විතර නන්නේ. එක තැනකදී මගේ පරාජයන් වෙනකොට මට ඒව තරන්න බැරි වෙනවා. හැබැයි මම අනික් අය වෙනුවෙන් රට වෙනුවෙන්, ලෝකෙ වෙනුවෙන්, සමාජ වෙනුවෙන්, දුප්පත් මිනිස්සු වෙනුවෙන්, නූගත් මිනිස්සු වෙනුවෙන් මම යමක් කරන්න ඕනේ කියන. එවැනි පරාතකාමී හැඟීමකුත් එක්ක ගමනක් යන අය. ඒ කියන්නේ මගේ සාර්ථකත්වයේ අරමුණ අනෙක් අයට සාර්ථකත්වයක් උදා කරලා දීම කියන එක නම් මම සාර්ථක වෙන්නේ අනික් අයට සැනසෙල්ලක් ගෙනල්ලා දෙන්න කියන තැන නම් අපේ අරමුණු වල තියෙන්නේ මතක තියාගන්න කොච්චර වැටුණත් ආයෙ නැගිටලා යන්න ශක්තිය නැත්තම් මම කියන එක විතරක් තියෙන වෙලාවට වෙන්න පුළුවන් දෙයක් තමයි මතක තියාගන්න මට හැපි වෙන්න තව දේවලුත් තියෙනවානේ නේ. ඉගෙන ගත්තේ නැතත් කොහොමත් ඉතින් ඔය තාත්තගේ ගේ මටනේ. අම්මගේ බැංකු පොතේ මෙච්චර තියෙනවලු ඒවා කොහොමත් මටනේ. එතකොට අර මම කියන කෙනා තෘප්තිමත් කරලා දාන්න වෙන දේවල් ටිකක් අර ලොකු අරමුණු අතහැරලා වෙන දේවල් ටිකක් අපි හදා ගන්නවා. අපි හොයා ගන්නවා මම සාධාරණීකරණය කරා. මගේ අරමුණ අතහැරීම සම්බන්ධව. ඒ හින්දා මම ඔබට නැචිටින් යෝජනා කරනවා. අරමුණකදී ඒ අරමුණට අදාළ දැනුම දියුණු කරන්න, විනය දියුණු කරන්න, කුසලතා දියුණු කරන්න. ඒක ඇත්ත ඒ කාරණා තුන අවශ්‍යයි. ඒත් එක්කම පරාර්ථය දියුණු කරන්න. යන්න පුළුවන්. නිවන් මඟ සාධනය කරද්දිත් ලෞකික ජීවිතවල නේ ලෞකික ජීවිතවල සාර්ථකත්වය කරා යද්දි ඔන්න ඔය අංශවල දියුණුවක් ඒවයි පැහැදිලි නිර්වුල් දැක්මක් සම්‍යක් දෘෂ්ටියක් අපට තියෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් මුලින්ම ඇති කරගන්න කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියනේ. තමන්ගේ ගමන ගැන විෂන් එක හරිම නිර්වුල්ම නිවැරදිම නේද? අන්තගාමී නොවුණු ඊටාම මධ්‍යස්තව පුළුල්ව දැකලා ඇති කරගත්තු දර්ශනයක පිහිටලනේ නිවන් මාර්ග ප්‍රගුණ කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. මුලින්ම ලෞකික සම්මාදිට්ඨිය දියුණු කරන්න, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඒ ඇයි? නිවැරදි දර්ශනයක් නැතුව ආරම්භ කරන කිසිම ගමනක් දිගු කාලීන ගමනක් නෙමෙයි. හැංගීම් බර වෙලානේ. පොඩි ආසාවන් වලින් මත් වෙලා ඒ ආරම්භ කරන ගමන දිගු ගමනක් නෙමෙයි. බොහොම කෙටි කාලීනයි. ඒකයි ගොඩක් අය ව්‍යාපාර පටන්ගෙන කඩන් වැටෙනවා පේ. අධ්‍යාපනයේ මගදී අතාරිනවා පේන්නේ නේ. ගොඩක් අය. ඒ කියන්නේ එයාට ඒ සම්බන්ධව තිබෙන දැක්ම ඉතාම පොඩි එකක් නා. හුතු මේක එක්කෙනත් එක්ක තරංග ඊර්ෂියානේ. ඔය වගේ දේවල් මත අනිත් අයත් ඔක්කොම කරන හින්දා පුරුද්දට ඒ කියන්නේ අර අනුකරණයක් විදියට ඒ විදියට වැඩ කරන්න පටන් ගත්තොත් අපි අපේ ගමන යන්න බෑ.
හොඳට තේරුම් ගන්න. ඔබලාට සාතක වෙන්න ඕන නම් අරමුණක නොවැටි අකණ්ඩව ඉන්ද්‍රකීලයක්සේ ගමන් කරන්න ඕන නම් පරාර්ථයත් දැනුම විනය කුසලතා ඔය තුනක් දිනු කරන්න. දැන් බලන්න අර මේ කාන්තාරේ අතරමං වෙච්ච වෙලාවේ නේද? වන්නුපත ජාතකයේ හෝ අපන්නක ජාතකයේ දෙකින් එකක මගේ හරියටම මට මතකෙට එන්නේ නැහැ. දෙකින් එකක කාන්තාරේ අතරමං වෙන වතුර නැති වෙනවනේ. බුද්ධසත්වෝ කාන්තාරේ ඇවිදලා බලනකොට පොඩි පැලයක් දකින්න පැලැටියක් කල්පනා කරනවා. පැලැටියක් හැදෙන්න බෑ මේ කාන්තාරේ වතුර නැත්තම්. වතුර තියෙන්න ඕන. හරන්න පටන් ගන්න. හරන්න පටන් ගන්න. ආරගෙන යනකොට හම්බෙන යෝධ ගල් තලාවක්. ඇතුලේ. ඔක්කොම වැටෙනවා. ඇයි? බාධකේ ආවනේ. බාධකේ ආව. මතක තියාගන්න. කිසිදු බලගත් ජයග්‍රහණයක් අපිට ලබා දෙන්නේ නැහැ ලොකු බාධකයක් අපේ ඉස්සරහට ගේන්න නැතුව. ඒ බාධකේ කියන්නේ අපිව පරීක්ෂා කරන හරියට එක්සෑම් එක වගේ. ඒ බාධකේ කියන්නේ අපි අපේ ගමන ගැන පරීක්ෂා කරන අවස්ථාව. අපිව පරීක්ෂා කරනවා. මහා ගල්තලාවක් හම්බෙනවා. ඔක්කොම ගොඩ නැගිට බෑ. බෝධිසත්ව එක්කෙනෙකුට කතා කරලා කියනවා. පුතා නුඹට පුළුවන් මේ ගල්තලාව බිඳින්න. බෝධිසත්වෝ කන තියලා බලනවා ගල්තලාවට යටින් සියුම් වැහෙන වතුර ගලනවා. තාම සියුම් නිරීක්ෂණය කරනකොට. කන තියාගෙන දීර්ඝ වේලාවක් නිරීක්ෂණය කරනකොට මේ ගල්තලාව බිඳ ගත්තොත් ඇතුලේ වතුර ගමන් කරනවා වතුර ජල පහරක් තියෙනවා කියලා අඳුර ගන්නවා. කෙනෙකුට කතා කරලා කියනවා. නුඹ වීරය කළොත් නුඹ අතෑරියේ නැතොත් මේ සතා සීපාවත් බේරේ. මොකද ගවයෝ ඔක්කොම කලන්තේ හැදිලා මිනිස්සු වතුර නැතුව ක්ලාන්ත වෙමින් තිබුණා. නුඹ මේක අතාරින්න නැතුව කුළු ගෙඩි පහරවල් වලින් මේක බින්දොත් ඔක්කොගෙම ජීවිත කොට නැගේ. එක මිනිස්සෙක් අදිෂ්ඨාන සීලීව කුළු ගෙඩියක් අරගෙන පහර දෙනවා. එයාට තිබුණේ යා විතරක් බේරෙන එක නෙමෙයි. අනිත් අයත් බේරගන්න. පසුව ඒ ගල්තලාව පුපුරද්දී මහ ජල කඳක් මතුවෙනවා. ඒ ජල කඳ එතන හිටපු අයගේ විතරක් නෙමෙයි පිපාසාව සංසිඳවන්නේ. ඊට පස්සේ ඒ නිරුද්ධක කාන්තාරය හරහා ගමන් කරන හැමෝගෙම සාපිපාසාව නිවපු තැනක් බවට පත් වුණා කියලා ඒ කතාව තියෙනවා. එතකොට අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි අපි ගමනක් යද්දී අපි අරමුණකට යද්දී නිශ්චිත එක තැනකදී අපිට අනිවාර්යෙන් දැඩි බාධකයක් එනවා. දැඩි බාධක එනවා. ආර්ථික කඩාවැටේ, ලෙඩදු, පවුලේ සමාජිකයෝ අතර අසමගිකම්, ප්‍රශ්න, කේලංකාරයෝ, ගිනි ගෙඩි දෙන අය, නේ, කොටවන අය, බිඳෝන අය, කැලෑපත්තර නේද? නිന്ദා අපහාස මේ වෙනවද නැද්ද? එනවා. ඒ ඔක්කොම එන්න ඕන. ඒ එකක්වත් අපේ ගමන ඉස්සරහට එන්න හොඳ නැති ඒවා කියලා නම් හිතන්න එපා. ඒ ඔක්කොම දේවල් එන්න ඕනද නැද්ද? එන්න ඕන. මොකද ඒව හරහා තමයි අපි අපේ අරමුණට යන්න ඕන. එතකොට අපි අරමුණට ගියාට පස්සේ ඉන්න අවශ්‍ය කරන ශක්තිය, දැනුම, විනය අපිට ඒ අභියෝගات එක්කම ගොඩ නැගෙනවද නැද්ද? ගොඩ නැගෙනවා. මොකද අපි ඉස්සරහට එන මේ ප්‍රශ්න කියන ඒවා අපි ওই සමහරු උකටලි වෙලා, සමහරු කම්මැලි වෙලා, එපා වෙලා, අතෑරලා දාලා දුවන ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට මූණ දුන්න නම් එයා සමහර විට එයාගේ මුළු ජීවිත කාලේන ඕනම ප්‍රශ්නයකට උත්තර හොයන්න හයිය ලැබෙන්නේ මොකක් එක්කද? අර ප්‍රශ්නෙත් එක්ක යා ඔට්ටු වෙච්ච කාලේ තුල ලබන දැනුම, ලබන හික්මීම, ලබන ඒ මහ විනය, ඒ ප්‍රශ්නේ විසඳන්න තමන් පාවිච්චි කරන ඒ අභියෝගයට මුහුණ දෙන්න තමන් පාවිච්චි කරන කුසලතා. ඒව ඇතුළෙම යමක් එක්ක ඔට්ටු වෙනකොට කුසලතාවය දියුණු වෙනවා. ඒවා එක්ක තමයි සාතකත්වය ලැබෙන්නේ. අරමුණු මගදී දාලා දුවන්නේ නැති අය බිහි වෙන්නේ එතකොට. නිවන් මගත් එහෙමයි. ලෞකික මගත් එහෙමයි. ඒ හින්දා ඔබ හැම කෙනෙක්
මේ කාරණා හොඳට මේ සිහියේ තියාගන්නට ඕනේ. ඉලක්කයකට යනවනම් තමන්ට තමන්ගේ දරුවන්ට ඉලක්කයකට යනවා. තව ඉතින් අභ්‍යන්තරික හින්ඩ්‍රන්ස් තියෙනවානේ. අභ්‍යන්තරික බාධක මොනවද? කාමච්ඡන්දනේ. අරමුණකට යනකොට එනේවා පළවෙනි එක මොකද්ද? උග්‍ර කාමාසාව ඇවිල්ලා අරමුණ වෙනස් කරලා දාන. නේ? කාමාසාව ඇවිල්ලා එක්කෝ ස්ත්‍රීන් පුරුෂයෝ මතේ යැපෙන්න පටන් ගන්නව අරමුණ අමතකයි. එක්කෝ උග්‍ර ද්වේෂයනේ තරහවල් ඇවිල්ලා ඒවා එක්ක ඔට්ටු වෙවි රණ්ඩු වෙවි යනවා අරමුණ අමතක වෙලා යනවා. ඊළඟට එන්න පුළුවන් මොකද්ද? නිදිමත තීන මිද්දනේ. පටන් ගන්නවා හරි බරි ගිහිලා ඕක යන්න ඕනේ ගමන කියලා. හැබැයි බත් කෑවා වැඩි වුණත් නිදිමතයි, බත් කෑවා අඩු වුණත් නිදිමතයි, වැස්සත් නිදිමතයි, බෑවුවත් නිදිමතයි. අද හරි ඊතලයි නේද? ඒ විදිහ කතා කියලා බුතිය ගන්න. ගෝල් එක ඉවරයි. යන්න ගියපුවා මතක නැහැ වැටුණු තැන නිදි. කියන්නේ අරමුණ මතක නැහැ එතකොට. නිදිමතනේ. තීන මිද්දනේ. නිදිමත. හිතේ ගතේ නේද? සිතුවිලි වල හැමතැනම කම්මැලිකම තීන මිද්ද නිද්‍රෝප මේ නිද්‍රාශීලී බව. ඉතින් ඕවා අභ්‍යන්තරික බාධා. ඕවා මේ දෙන දුරුකේවත් මේ ප්ලූටෝගේවත් නෙප්චූන්ගේවත් බලපෑම් නෙමෙයි. මේ බලපෑම් නෙමෙයි. ගොඩක් අය කියන්නේ මේ අම්මු කම්මැලියෝ පොතක් අල්ලන්න නැතුව කියන සෙනඳුරු ලබනවා. රාහු මුකුත් මතක හිටින්නේ නැහැ විද්දෝණු විතරයිලු. නේද? ඉතින් ආම්මලා යාන්තර දානවා නූල් බඳිනවා අතගහ මතුරනවා කරන්න තියෙන ඔක්කොම ටික කරනවා. මේ අමු කම්මැලියා නිදිමතයි. නේ? Tamanගෙම ඇතුලේ තියෙන මේ පහළම පෙළේ සිතුවිල්ලක වහලෙක් වෙලා නේ? කැමැතිම ඇඳ බදාගෙන බුදිය ගන්න නේ? ඉතින් ඒ தත්ත්වයට වැටිච්ච අයට මේ එළියේ කාට හරි ග්‍රහයෙකුට බාර දෙනවා. කාට හරි කෙනෙකුට බාර දෙනවා. මේ ජපානයේ මිනිස්සුන්ට ග්‍රහය ලබන්නේ නැද්ද? මෙහෙත් ඉන්නවද ඒක? සෙනසුරුවේ. මම දන්නේ නැති හින්දා මේ කට්ටියගේ විශ්වාස ඇති නේද ඔය වගේ. මම කියන්නේ ග්‍රහයෝ නැහැ හෝ ඉන්නවා හෝ කියන්න මට තේරෙන්නේ නැහැ. ඒවයි තියෙන බලපෑම් කොච්චරද අඩුද වැඩිද කියන්න මම නක්ෂත්‍රය දන්නේ නැහැනේ. මම ඒක ඉගෙනගෙනත් නැහැ. මම ඒක ගැන මට තේරුමක් නැහැ. හැබැයි මම දන්නවා ගොඩක් අයට තියෙන ලොකුම බලපෑම එළිය ග්‍රහයකගෙන් එනවා එකකට වඩා ඇතුලේ තියෙන කම්මැලිකම. ඇතුලේ තියෙන කාමාසාවනේ. එක්කෝ ඇතුලේ තියෙන උග්‍ර තරහ. පොඩ්ඩක්වත් අනිත් මිනිහාගේ නොගැලපෙන දේවල් ඉවසන්න බැරිකම. හැම එකක්ම යාට ගැලපෙන විදියට තිබුණොත් තමයි ඉගෙන ගන්න. පාඩම් කරන්න. රස්සාවට යන්නේ. ඔය ගොඩක් අය එහෙමනේ. කියන්නේ මේ යාට ඕන විදියට වෙන්න ඕන. කියන්නේ තමන් අකමැති දේවල් එක්ක ඉන්න බැරි කමනේ. අපිට සාර්ථක වෙන්න ඕන නම් අපි පුරුදු වෙන්න ඕන කැමති දේවල් එක්ක ඉන්නේ අකමැති දේවල් එක්ක ඉන්නේ දෙකම. කැමති අය එක්ක වැඩ කරන්නේ අකමැති අය එක්ක වැඩ කරන්නේ දෙකම පුරුදු වෙන්න එපා. මොකද මේ ලෝකේ අපිට කැමති මිනිස්සුම ඉන්නවද? අපි ආස විදියටම මේ ලෝකේ ලක්ෂණට හැදිලාද තියෙන්නේ නේ? බුද්ධිමත් වෙන්න. ඔය දෙකටම හිත පුරුදු වෙන්න ඕන. ඔය දෙකටම අපේ මනස ප්‍රගුණ කරගන්න ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් ගමනක් යන්න බෑ. තීන විද්‍යාවිල ඔක්කොම නැති වෙලා යනවා. ඊළඟ බාධාවත් අභ්‍යන්තරිකයි. උද්දච්ච කුක්කුච්ච කියන්නේ. මනසේ තියෙන මහ ව්‍යාකූල බවයි ඊළඟට මොකද්ද? Tamange මේ අතීතේ මග ඇරිච්ච ගැන තියෙන ඕනවට වැඩි ලොකු පසුතැවිල්ලනේ. රිග්‍රෙට් කරනවා. කියලා කියන්නේ අපි පසුතැවින විඳෝ ඉන්නවා ආරක කරගන්න බැරි වුණා මේක කරගන්න බැරි වුණා අර කාලේ පටන් ගත්තා නම් මෙහෙම වෙන්නේ අපරාධේ නේද ජපානයට ඇවිල්ලා අවුරුදු 7කට පස්සේ කවුරු හරි කියනවා අපරාධේ ආපු කාලේ ඉඳලා ජපාන් ටික ඉගෙන ගත්තා නම් මෙහෙම වෙන්නේ ඉතින් ඒක ගැන ගියපු අවුරුදු 7 ගැන හිත ඉන්න එකද කරන්න ඕන දැන් පටන් ගන්න එක නැත්තම් තව 7ක් යනවා දන්නේම නැතුව. ඊට පස්සේ කියන්න වෙන්නේ 14ක අයියෝ 14කට කලින් පටන් ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා කියන්න වෙනවා. එතකොට රිටයර් වෙන කාලේ.
ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අතීත ගැන පසුතැවිලා වැඩක් නැහැ. කරපු නරක වැඩ ගැන පසුතැවිලා වැඩකුත් නැහැ. විඳෝ ඉඳලා හූල්ල ඉඳලා Tamanට දෙස්තිය ඉඳලා වැඩකුත් නැහැ. කරපු නැති හොඳ වැඩ ගැන දෙස්තිය ඉඳලා වැඩකුත් නැහැ. අපරාධ මේක කරන්න තිබුණා, අරක කරන්න තිබුණා වැඩක් නැහැ. දැන් පටන් ගන්න. උද්දච්ච කුක්කුච්ච ඒ කියන්නේ පසුතැවිල්ලයි මේ නොසන්සුන්කමයි ඔය දෙක අපේ අරමුණට තියෙන අභ්‍යන්තරික බාධකයක්. අපේ ගමන යන්න බෑ අපිට ඔය වගේ තත්වයකට අපේ මනස ඇද වැටුණට පස්සේ. අන්තිම එක විචිකිච්ඡානේ. අපි යන ගමන අපිම සැක කරනවා. අපේ ඉලක්කය අපිටම සැකනන්නේ. අපේ අරමුණ අපිටම සැකනන. දැන් බෞද්ධයන්ටම සැකනන් නිවන් දකින්න පුළුවන්ද බැරිද? නේද? එහෙම නිවන් අවබෝධය කියලා එකක් තියේද? ඔය කිව්වට තණ්හාව දුරු කරන්න පුළුවන්ද බැරිදනේ? එහෙම බුදුවරු කියලා කොටසක් ඉන්න ඇද්ද නැද්ද? ඔය කිව්වට මේ ධර්මයන් ප්‍රගුණ කරොත් ප්‍රතිඵල ලැබෙයිද නැද්ද? ඒ කියන්නේ තමන් කරන දේ ගැන ඉන්නේ හැම තිස්සෙම කොන්ෆිඩන්ස් එකක් නැති නේද? විශ්වාසයක් නැති මහා සැක සංකා එකන එයාගේ ගමන කඩන්නට නේ බාහිර බාධකයක් නෙමෙයි. ඒක හැලා අභ්‍යන්තරික බාධකයක්. ඒ වගේ අභ්‍යන්තරික බාධක අඳුර ගන්න අරමුණක් කරා යද්දී ඒව මගදී කඩන් වැටෙනේම ඕව. සැක උපදිනවා. දැනගම් මේව කරලා වැඩක් තියෙද? එහෙම හිතෙනවනේ. අන්න ඒ තමන් කරන දේ ගැන තමන්ට අනිවාර්යෙන්ම සැක හිතෙන්න පුළුවන් මගදී. ඒ හින්දා තමයි මොකක් කරන්න ඕනද? නැවත නැවතත් කල්යාණ මිත්‍රයාගෙන් සත්පුරුෂයාගෙන් තමන්ගේ අරමුණ ගැන පැහැදිලි කරගන්න ඕනද නැද්ද? පැහැදිලි කරගන්න ඕන. නැවත නැවතත් තමන් කරන ක්‍රියාකාරකම ගැන දැනුම දියුණු කරගනිමින් අවබෝධය වැඩි කරගනිමින් අපි අපේ අර උද්‍යෝගයනේ ඒ සම්බන්ධව ඇතිවෙච්ච අභිප්‍රේරණය අඛණ්ඩව පවත්වාගෙන යන්න අපි වීර්ය කරන්න. මම හිතන්නේ මේ ප්‍රමාණවත් කියලානේ. පැයකට අධික වෙලාවක් ඔබ ඉගෙන ගත්තා. මොකක්ද අපි අද ඉගෙනගත්තු මාතෘකාව? අරමුණ කරා යනකොට ඒ අරමුණ මගදී බිඳ වැටෙනවා නම් ඒකට හේතු මොනවද? ඒ හේතු නැති කරන්නේ නැතුව ඉතින් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න නම් ඒ හේතු නැති කරන්නම ඕන. ඒ හේතු තමයි මම ඔබට කිව්වේ. නැති කරන්න ඕනේව නැති කරන්න ඕන, අලුතින් ඇති කරගන්න තියෙන ඒවා ඇති කරගන්න ඕන. ඒකේ පහ කරන්න ඕනේව පහ කරන්න ඕන භාවයේ තබ්බන් නේ. භාවිතා කරන්න නැත්තම් ප්‍රගුණ කරන්න තියෙන දේවල් ප්‍රගුණ කරගන්න ඕන. හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ඕනකමින් අපේ මේ තරුණ ළමයි වැඩිහිටි ඇත්තත් පොඩි දරුවොත් තාම ශ්‍රද්ධාවෙන් අද ෆුජි සුගත සෙනසුනටනේ එකතු වෙලා මේ ධර්මානුශාසනාව ලේ ටිකක් එහෙම දන් දීලා අපේ මනෝජ් මහත්තයාලා ඇතුළු පිරිසක් එකතු වෙලා අද දවල් ආහාර සම්පාදනය කරලා දුන්නා. ආහාර පානත් භුක්ති විඳලා. ඒ ආපු අය ලේ දන් දුන්නම හිස් අතින් යවන්න හොඳ නැති නිසානේ අපේ ස්වාමීන් වහන්සේ සූදානම් කෙරෙව්වා ඔබ වෙනුවෙන් මොකක්ද? ධර්ම දානමය පින්කම. ඔයත් දානයක් දීපු නිසා ඔයත්න්ටත් දානයක් පූජා කළා. මොකද්ද ඔයත්න්ට ලැබිච්ච දාණය? ධර්ම දානයක්. මේ ධර්ම දාණය ඔබේ නිවන් මඟ සාධනය කරගන්නත් ඊළඟට ඔබගේ ලෞකික ජීවිතය වඩා ඵලදායී කරගන්න. සාර්ථක කරගන්න. උපකාරවත් වෙන කරුණු කීපයක් තමයි අපි බොහොම සරලව තේරෙන උදාහරණ වලින් නේද සාකච්ඡා කරන්නේ. ඉතින් අපි තාම සතුටටපත් වෙනවා මේ උතුම් පුද බිමට ඔබගේ පැමිණීම ගැන. දැන් ඔබට පේනවා දිනපතාම මේ සේනාසනයේ විශාල දියුණුවක් නේද? සංවාදනයක් අලුත් අවුරුදු පින්කමට ආවට පස්සේ දැන් ආපු අයට යමක් පේනවා නේද? අපේ දමිත් මහත්මයා මුල් වෙලා
එම මැතිනිය පුතුණුවන් මුල් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් ලස්සන විශාල බෝධිගරයක් හදමින් තියෙනවානේ. ඉතින් ඒ වගේ විශාල සංවර්ධනයක් එන පාර සංවර්ධනය වෙලානේ. ඒ විතරකුත් නෙමෙයි. භෞතික සංවර්ධනය විතරක් නැතුව දැන් ආපහු පහළ පන්සල තියේදී පවත්වාගෙන ගිහපු දහම් පාසල නතර වෙලා තිබුණා. දැන් ආපහු දහම් පාසලත් ආරම්භ වෙලා හොඳට පවත්වාගෙන යන පහුගිය සතියේත් බොහොම සාර්ථක වුණා නේද? ඉංග්‍රීසි පන්තියකුත් තියෙනවානේ. පොඩි දූල පුතාලට ඉංග්‍රීසි ටිකකුත් උගන්වනවා. මොකද අපේ දරුවෝ ජපන් ඉගෙන ගන්නවා වගේම මව් භාෂ ඉගෙන ගන්නත් ඕන. අම්මා තාත්තා කතා කරපු සිංහල භාෂාව ඊළඟට අපේ දරුවෝ කවුරුත් ජාත්‍යන්තර භාෂාවක් වෙච්ච ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්න ඕන. හරි වටිනවා. ඒ වගේ ලොකු විශාල සේවාවකුත් නේ. දැන් විහාරස්ථානයේ දියුණු වෙන්න අනිත් එක හාමුදුරන් වහන්සේලාත් විශාල පිරිසක් වැඩ ඉන්නවා. ලොකු දියුණුවක් සංවර්ධනයක් මේ ස්ථානයේ සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් අපි තාම සතුටු වෙනවා. අපි දැන් මාස 3කට වැඩි කාලයක් නේ. 3කට වැඩි කාලයක් මෙහි වැඩ ඉන්න අපිට අවස්ථාව ලැබුණා. පුජි සුගත සෙනසුන නිසා අපි ජපානයට වැඩම කළේ. මම ඉතින් ටිකක් චාරිකා කරනවා. මෙහෙම අකණ්ඩව හැම දවසකම පැය 24ම ඉන්නේ නැහැ. නමුත් අධ්‍යාපනයකුත් ලබා ගන්නවා මේ කාලේ. නිකන් ඉන්නේ නැතු. ඉතින් කෙසේ නමුත් අපි තාම සතුටටපත් වෙනවා මේ උතුම් පුදබිම තුල තිබෙන මේ ප්‍රබෝධය ගැනනේ. සාල සතුටකට අපිපත් වෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනකමින් මේ පින්වත් හැම දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනකමින් අද සද්ධර්ම දේශනාවට කවුරුත්ම දායක වුණා, සම්බන්ධ වුණා. රැස් කරගත්ත සියලුම පින් කුසල් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා අපේ සම්බන්ධ වෙන දායක වෙන UL කරුණා විජේරත්න මැතිතුමාට, කාන්ති පෙරේරා මැතිණියට, පූර්ණිමා සහ තරංගා කියන දූලා දෙන්නට සෙසෙ මේගොල්ලන්ට අපි ආශිර්වාද කරනවා. එච්චර දුර රටක ඉඳගෙන වුණත් මේ උතුම් පින්කමට දායකත්වයක් ගන්න ඕන කියලා හිතුණා. ධර්මදේශනාවක් අහඬ සලස්වන එකත් තව පිරිසකට දායකත්වය අරගෙන ඒකත් පුණ්‍ය කර්මයක් ලෙස කල්පනා කළා. දැන් ඕනනම් මට මේ දේශනාව මේ පිරිසට විතරක් සිද්ධ කරන්න තිබුණා. නමුත් මම කල්පනා කළා බුද්ධ පුතුන් Facebook පිටුවත් පාවිච්චි කරොත් තව පිරිසකට මේ දේශනාව අහන්න පුළුවන්. 300ක් විතර එක දිගටම අහගෙන හිටියා. දේශනාව. හෙට අනිත් වෙනකොට 20000ක් ඒ දේශනාව අහනවා. ඒව පින් සිද්ධ වෙනවනේ අපිට. කාටත් පින් සිද්ධ වෙනවා. වැඩි පිරිසකට දේශනා අහන්න සැලැස්සුවා. ඉතින් බොහෝ දෙනෙක් එකතු වෙලා රැස් කරගත්ත මේ උතුම් පින්කමේ පින් කුසල් අපි අනුමෝදනා කරමු. UL පුංචි බණ්ඩාර පියාණන් වහන්සේට, MA ටිකිරි මැණිකේ මෑණියන් වහන්සේට, සැන්ඩෝල් පෙරේරා පියාණන් වහන්සේට, චාලට් රත්නායක මං හිතන්නේ ආදරණීය මාතාවට, ඒ වගේම KL පෙරේරා සොහොයුරාට, KP පෙරේරා සොහොයුරිය ඇතුළු මේ උතුම් පින්කමට සහභාගී වෙච්ච ආපු ඔබ හැම දෙනාගේම නම් මියගිය සියලුම දෙනාටත් බුද්ධ පුතුන් ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරපු හැමෝගෙම නම් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. උතුම් මහා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවිවරුන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ධර්ම ශක්තිය ඔබට මේ වගේ උතුම් පුදබිමක් නිර්මාණය කරලා දීලා ඔබට මේ වගේ උතුම් පින්කම් කරගන්න උපකාරවත් වෙන කල්යාණ මිත්‍ර ඔබේ අති උතුම් පූජනීය හුරුළුණු කබවේ සුදම්ම සාමින්ද්‍රයන්න් වහන්සේ ඇතුළු මේ සේනාසනේ වැඩ ඉන්න පූජනීය සාමින් වහන්සේලාට, ඒ වගේම මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වුණු විජේරත්න මැතිතුමා, මැතිණිය, දියණිවරු දෙපළ ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාටත්, ඒ වගේම මේ ලේදම් දීමේ පින් කටයුත්තට ආපු සියලුම දෙනාටත්, ඒ වගේම බාහිරින් වැඩම කරපු අපේ පූජනීය විජයවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ලේදම් දීම් කටයුතු වලට සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලාට සහ පින්වත් පිරිසටත්, ඒ වෛද්‍යවරු ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින්කම කරගන්න අපිට උදව් වුණේ ඒ අත්ව සිටි ඔෆිස් එකේ සියලුම දෙනා. ඒ සියලුම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. රටටත්, ඔබ ජීවත් වෙන මේ රටටත්, මව් රටටත්, ලෝකවාසීන්ටත් මේ වසංගත තත්ත්වයෙන් නිදහස් වෙලා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලබා ගන්නට මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලුම දෙවියෝද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන්
ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයෝ මුණ ගැහේවා. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටම ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී වේවා කියලා සාදු කියන්ට විශේෂ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න ඕන අපේ තාරකයියට. මොකද හේතුව එතුමා තමයි අද මාතෘකාව කිව්වේ බණට. ඉතින් එතුමා නිසා ඔයයන්ට හාමුදුරනේ මේ මාතෘකාව යටතේ දහම් කරුණු ටිකක් පැහැදිලි කරන්නකෝ කියලා කරපු ඉල්ලීම නිසා අපි මේ මාතෘකාව තෝරාගත්තේ. ඉතින් එතුමාටත් ඔබ හැමදිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න ඔබගේ ලෞකික ලෝකෝත්තර සියලු අරමුණු සඵල කරගන්න මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී. කවුරුත් වන්දනා කරගන්ට. අභිවාදන සීලිස්ස නිචං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. පෙරවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා.